රැස්වෙන මෙලොව පරලොව සැප සලසන රාග දේශ මොහ නැමැති අකුසල් මුල් සදාහටම ප්‍රහාණය කරන මඟ උපද්දවන අපේ ජීවිතේ අපි නොමග යන කරුණක් ඔස්සේ නිවැරදි දීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්. මේ සූත්‍රේ නම ජානුස්සෝනි සූත්‍රය. මොකද්ද? ජානුස්සෝනි බ්‍රාහ්මණයට වදාළ දෙසුම. එතකොට මේ ධර්මයෙන් ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයට ඇති කරන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ නෝන කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ අපි කරන කියන හිතන දේවල් හොඳට අකුසල් තේරුම් ගන්න කියලා කියා දෙනවා. මේ අකුසල් උපදින්නේ හේතු සහිතයි කියලා හඳුනා ගන්න කරුණ කියා දෙනවා. ඒත් එක මෙලොව පරලොව දුක් විඳිනවා, මොකද සිද්ධ වෙනවා කියන කරුණ තේරුම් ගන්න කරුණ කියනවා. කුසල් මෙයයි කියලා තේරුම් ගන්න කියා දෙනවා මේ ධර්මයෙන්. කුසලයට හේතු වෙන මුල් මෙයයි කියලා තේරුම් ගන්න කියා දෙනවා. එතකොට කුසලයේ පුරුදු කිරීම තුළ, ප්‍රේම පුරුදු කිරීම තුළ මෙලොව පරලොව සැප ලැබෙනවා කියලා තේරුම් ගන්න ධර්මී කියා දෙනවා. කොතෙක්ද කුසල් දිනු කරන්න තියෙන්නේ? නිවන දක්වා පුරුදු කරගන්න. ඒක තමයි බුද්ධ ශාසනයක සෙන සම්පත්තිය ලැබිච්ච කෙනෙකුට ලැබෙන ලොකුම ශ්‍රේෂ්ඨ දායාද වෙන්නේ කියලා. නිවන දක්වා ශ්‍රාවකයා පවණුන. කවුද? නුවණැත්තා, ප්‍රඥාවන්ත කෙනා, බුද්ධමත් කෙනා. ඒ අයට මේ ධර්ම තියෙන්නේ. ඒ සඳහා අපේ ජීවිතේ අපි නොමග ගිහිල්ලා පව කරගන්න දෙයක් හරි මගට ඇරිලා කුසල් උපදවා ගැනීම පිණිස කරපු දේශනාවක්. මේ දේශනාවේ නම ජානුස්සෝනි. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් ජානුස්සෝනි කියන බ්‍රාහ්මණෙක් ඇවිල්ලා බාහිරට පෙරවන් සරණ ගිහිල්ලා නැහැ. බොහොම සතුටින් කතා බහ කරලා වාඩි වෙලා වන්දනා කරේ නැහැ. බොහොම සතුටු ස්වාමීන් කතා බහ කරලා වාඩි වෙලා මේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බ්‍රාහ්මණයෝ අපි බ්‍රාහ්මණයෝ. එතකොට අපි මේ දානමාන පූජා කරන මේ පරිලෝක ගිය අය උදෙසා මේ දානය මේ පරිලෝක ගිය පරිලෝක මෙල්ල ජීවත් වෙලා මැරිච්ච අයගේ පරිලෝක ජීවිතේට මේ දානයෙන් යහපතක් සැලසේවා. මේ දින දානය පරිලෝක මේ පරිලෝක ගිය අයගේ මේ පරිලෝක ගිය අයගේ පරිලෝක ජීවිත කරා මේ දානය පැමිණේවා. ඒ කියන්නේ අපි බ්‍රාහ්මණයෝ වෙලා ජීවත් වෙලා අපි අතරේ ජීවත් වෙලා ඉන්නේ ඥාති අම්මා තාත්තා සහෝදර ඥාතිත මිත්‍රාදී දුව දරුවෝ මරුණට පස්සේ ඒ අයගේ පරලෝක ජීවිතය යහපත පිණිස හේතු වේවා කියලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අපි දානෙ දෙනවා. දානෙ දීලා ඒ පින අනුමෝදන් කරනවා මේ පරලෝක ගිය අයට. එයාගේ පරලෝක ජීවිතය සුවපත් වේවා කියලා. ශ්‍රමණ බව ගෞතමයන්න් වහන්සේ ශ්‍රමණ බවක් කියලා කියන්නේ බෞද්ධ නෙවෙයි. එතකොට එයා බෞද්ධ නෑ, අන්නේ වගේම කෙනෙක්. ශ්‍රමණ එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කොහොමද බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා. ඒ ශ්‍රාවකයෝ. එතකොට මේ ප්‍රකාශය තුල තියෙනවා ඒ මේ ඥානසෝනි බ්‍රාහ්මණය බෞද්ධ නෙවෙයි කියලා. කියනවා ස්වාමීනි අපි මේ පරිලෝක ගියාට පස්සේ අපේ ඥාතිත මිත්‍රාදීන් එයාගේ පරිලෝක ජීවිතේ සූපත් වීම පිණිස සමාජයේ සම්භාවනීය ගරුත්ථානීය ගුරු මට්ටමේ අයින්නවා. ඒ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්. මේ අපේ ගෙවල් වලට වඩම්මලා ඒ අයට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර පූජා කරලා ඒ පූජා කිරීම තුළ රැස් වෙන පින මේ පරිලෝක ගිය අපේ ඥාතින්ගේ පරිලෝක ජීවිතයට අනුමෝදන් කරනවා. එතකොට බ්‍රාහ්මණයන් ස්වාමීනි මේ පරිලෝක ගිය කියලා ඒ පින අනුමෝදන් වෙනවද? ඒ කෙනා කරා ඒ පින පැමිණෙනවද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදානවා ශ්‍රමණ පින්වත් බ්‍රාහ්මණය මේ තමන් අනුමෝදන් කරන පින අදාළ තැන හිටියොත් එතෙන්ද පැමිණෙනවා අනුමෝදන් කරන කෙනා. එතකොට පින් අනුමෝදන් වෙන්න බැරි තැන හිටියොත් අනුමෝදන් වෙන්න බෑ.
එතකොට අපි ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් වඩම්මලා ගෙදරට ඒ අයට උපස්ථාන කරලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්බස පිහිට පිරිකරාදී පූජා කරලා පින් රැස් කරගෙන මේ පරලෝකීය ඥාතියට අනුමෝදන් කරනවා. ඒ මේ පරලෝකීය ඥාතියා ඒ පින් අනුමෝදන් වෙන්න සුදුසු තැන හිටියත් අනුමෝදන් වෙනවා. සුදුසු තැන හිටියේ නැත්නම් අනුමෝදන් වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බ්‍රාහ්මණය යන ස්වාමීනි ඒ පින් අනුමෝදන් වෙන්න සුදුසු තැන මොකද්ද? අනුමෝදන් නොවෙන්න හැකියාවක් නැති නොසුදුසු තැන මොකද්ද කියලා. ඊට පස්සේ දැන් අපිට මේ ගැන අපි දැන් මේ පරලෝකයේ අම්මා තාත්තලා සහෝදර ඥාති හිත මිත්‍රාදී මේ පරලෝ යනවා. අපේ වංශේ අපේ ජාතිය උපතින්ම බෞද්ධ. ශාක්‍ය වංශය. අපේ වංශේ මුනි රජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අපේ වංශේ කීර්තිමත් උතුමන් වහන්සේලා ආලෝකමත් කළේ රාතන් වහන්සේලා. අනාගාමී උතුමන් වහන්සේලා. සකදාගාමී සෝතාපන්න ධම්මානුස්සාරි සද්ද අපේ වංශේ. එතකොට ඒ වංශයේ උපන් අපේ මේ වෙනකොට වංශය ගැන දන්නේ නැහැ. වංශයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන අංග දන්නේ නැහැ. මේ වෙනකොට අපේ වංශේ කාල් ගගා වගේ ඉන්නේ. වංශේ අතුරුදහන් කරගෙන ඉන්නේ. ඉතින් ඒ බඳ යුගයක එක්කෙනෙක් හරි බුද්ධිමත් කෙනෙක් නුවණ පාවිච්චි කරලා තමන්ගේ ජීවිතේ ප්‍රධානම සිත කය වචනය හසුරුවන ප්‍රධාන බලවේගී ශාස්ත්‍රඥ වහන්සේ අපේ වංශේ මුනි රජාණන් වහන්සේගේ ධර්මයේ අනුශාසකත්වයේ තියෙනවා නම් අපි ශාසනයේ අන්තිම ශ්‍රාවකයා වෙන්නේ. අපි තමගේ වංශේ මුනි රජාණන් වහන්සේට ගෞරව කළා වෙනවා. අපේ වංශයේ ආර්ය ජාතියට අපි ගරු කළා වෙනවා. ඒ මොකද කොහොමද කුසල හඳුනාගෙන කටයුතු කළා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයාන ස්වාමීනි සම්මන බවත් ගෞතමයන් වහන්සේ මේ පරිලෝකීය ඥාති හිත මිත්‍රාදීන්ට අපි දෙන්න දානේ අනුමෝදන් කරලා පින් දුන්නට පස්සේ කොතන හිටියොද ලැබෙන්නේ කොතන හිටියොද ලැබෙන්නේ නැත්තේ කියලා ඇහුවා. ඊට පස්සේ හොඳයි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළනවා කෙනෙක් ජීවත් වෙලා මරුණට පස්සේ ඒ මේගේ ඥාති තමන්ගේ තාත්තා අම්මා සහෝදර දුවදරු ඥාති මිත්‍රාදීන්ගේ පරලෝ සැපේ කැමති මෙලොව ජීවත් වෙන කෙනා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙදරට වඩම්මලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකරාදී පූජා කරලා තමන්ගේ මෙය පරිලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ අයට පින් අනුමෝදන් වෙනවද නැද්ද කියලා සියල්ල දන්නා සියල්ල දක්නා කර්මඵල හේතුඵල ධර්මයේ සසර ගැන සියල්ල අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන සත්‍ය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධයෙන් නුවණින් යුක්තව ශ්‍රාවකයන්ට කටයුතු කරලා පවක් නොකර කුසල් කරලා පින් රැස් කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ඒ ක්‍රියාව තුළ ශ්‍රාවකත්වයට හේතු වෙන ශ්‍රාවකෙක් විදිහට කටයුතු කරන්න උපකාර වන ධර්මයේ උන්න කියා දෙනවා. කියනවා පින්වත්නි කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට එයා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා සත්තු මරනවා හොරකම් කරනවා වරද කාලසේන යෙදෙනවා බොරු කියලා මිස් වචන පරස වචන කියනවා 4 3 7යි ඊට පස්සේ ඒක ලෝභය අනුන්ගේ සතු දෙයට ආසා කරනවා ද්වේෂය වාස කරනවා මේ අතෝ නැසේවා වෙනසේවා කියලා හිතනවා ද්වේෂයෙන් කටයුතු කරනවා මිච්ඡා දිට්ඨි මිත්‍යා දෘෂ්ටිකව වාසය කරනවා මේකට කියන්නේ දස අකුසල කර්මපත ඒ කියන්නේ දානේ විපාක පිළිගන්නේ යකිත ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට එයා සත්තු මරනවා හොරකම් කරනවා වල් වැඩ කරනවා වර්ධ කාමසේව නේදනවා බොරු කියලා මිශ්වචන පරසවචන කියනවා කයින් වචනයෙන් අකුසල් 4 3 7යි මනසින් අකුසල් කරනවා අන් සතු දෙයට ආස කරනවා ලැබිච්ච දෙයින් සතුට වෙන්නේ ද්වේෂයෙන් යුක්තව
ඵලව පරිගණීමෙන් බද්ධ වෛරෙන් එකට කිරීමෙන් කටයුතු කරනවා. මානසික අපරිසු අකුසලය. මිච්ඡා දිට්ඨි. දානි විපාක පිළිගන්නේ. පුද පූජාවල විපාක තියෙන කියලා පිළිගන්නේ. මේ අපේ උපස්ථානවල විපාක තියෙන පිළිගන්නේ. හොඳ නරක කර්මවල විපාක වෙනින් වශයෙන් මෙලොව පරලොව වෙදින්න සිද්ධ වෙනවා කියලා පිළිගන්නේ. මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියලා පිළිගන්නේ. විශේෂයෙන් මව කියලා සලකන්න ඕන කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ. විශේෂයෙන් සලකන්න ඕන පියෙක් ඉන්නවා කියලා පිළිගන්නේ. ඒ වගේම ඕපපාතික උපදින සතුන් ඉන්නවා. නිරේ පෙරේත ලෝකේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. එහෙම ඉපදීමක් තියෙන කියලා පිළිගන්නේ. ඒ වගේම මේ ලෝකේ යහපත් මාර්ගයේ ගමන් කරලා මෙලොවත් පරලොවත් තමන්ගේම නුවණින් අවබෝධ කරගෙන කරුණ පවසන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියලා පිළිගන්නේ. ඒක අකුසලයක්. දස වස්තුක සම්මා මිච්ඡා දිට්ඨි. මේකට කියන්නේ දස අකුසල කම්මපත. යම්කිසි ස්ත්‍රියක් මේ විදිහට සත්තු මරමින් පුරුෂයෙක් යම්කිසි ස්ත්‍රියක් වේ පුරුෂයෙක් වේවා ජීවත් වෙනවා සත්තු මරනවා හොරකම් කරමින් වර්ධිකාම සේනියදෙමින් බොරු කියමින් ඊට පස්සේ කේලම් විශ්වතන පරස වචන කියමින් අන්සතු දෙයට ආසා කිරීමෙන් දෝෂයෙන් මිච්ඡා දිට්ඨිය මේකට කියන්නේ දස අකුසල කම්මපත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඉබඳු කෙනා මරණින් මත්තේ උපදින්නේ කොහෙද? නිරේ උපදිනවා. කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා. දැන් මේ විස්තර කරන්නේ කෙනෙක් ඔන්න අම්මා හරි තාත්තා හරි සහෝදර ඥාතිහිත මිත්‍රාදී හරි ජීවත් වෙලා මැරෙනවා. මරුණට පස්සේ යාළගේ සැපේ කැමති කෙනා ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ගමන්ගේ ගෙදරට වඩම්මලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදී පූජා කරලා මේ පරලෝකයේ තමන්ගේ දෙමව්පිය සහෝදර ඥාතිහිත මිත්‍රාන්ගේ යහපත පිණිස මේ පින හේතු වේවා කියලා අනුමෝදන් කරනවා. අනුමෝදන් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? ඉස්සානේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් තැන හිටියොත් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙන්න බැරි තැන හිටියොත් අනුමෝදන් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඥානසෝනි බ්‍රාහ්මණයා අහන්නේ භාග්‍යතුන් සමන ගෞතමයන් වහන්සේ ඒ අනුමෝදන් කරන පින අනුමෝදන් වෙන්න බැරි කොතනද පුළුවන් කොතනද? බුදුරජාණන් වහන්සේ වදාළනවා බැරි තැන තමයි මේ විස්තර කරන්නේ. තමන් මේ ලෝකේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඒ අපේ අම්මා තාත්තා සහෝදර ඥාතිත මිත්‍රාදී වෙන්න පුළුවන්. එතකොට ඒ ජීවත් වෙලා මරුණට පස්සේ මේ විදිහට ජීවත් වෙන්නේ සත්තු මරමින් හොරකම් කරමින් වල් වැඩ කරමින් වැඩි කාම සේවනයේ දෙමින් ඒ කියන්නේ තමන්ගේ බිරිඳින් සතුට වෙන්නේ නැතුව වෙන බිරින්දාවරුන් ගිහිල්ලා වැඩි කාම සේවනයේ දෙමින් බොරු කියමින් කේලා මිස්සවචන පාරස වචන කියමින් අන්සතු දෙයට ආසා කිරීමෙන් දේශයෙන් මිච්ඡා දිට්ඨිය නම් වරුනි එයා මරණින් මත්තේ උපදින්නේ නිරේ. නිරේ උපදිනාට පස්සේ තමන්ගේ තාත්තා අම්මා සහෝදර ඥාතිත මිත්‍රාදීන්ගෙන් එන්න අය දන්නේ නැහැ කොහෙද ගියේ කියලා. එතකොට අර ක්‍රියාවට අනුව එයා ගිහිල්ලා තියෙන්නේ නිරේ. ඒක දන්නේ නැහැ. ඒ අය යහපත සපේ කැමති තමන්ගේ දුවදරු සහෝදර ඥාතිත මිත්‍රාදීන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙදරට වඩම්මල දානමාන පූජා කරලා උපකාර කරලා සිව්පසයෙන් පින් රැස් කරගෙන මේ පරිලෝකයේ තාත්තට මේ පින් අනුමෝදන් වෙත්වා අම්මට සහෝදර ඥාතිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් වෙනවා. හැබැයි ඒ මනුස්ස ලෝකේ ඉන්නකොට පස්පව් දස කුසල් කරපු කෙනෙක් එයා ඉන්නේ කොහෙද ගිහිල්ලා? නිරේ. එතකොට එයාට අනුමෝදන් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට මේ විදිහටම යම්කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි මේ විදිහට පස්පව් දස කුසල් කරලා එයා මරිලා ගිහිල්ලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිරේ ඉන්නේ. එතකොට ඒ කෑම වෙන්නේ එයාට නිරේ තියෙන දේවල්. මොනවද කෑම? ලෝභය, ගිනිගොල්ලි. අපි අනුමෝදන් කරන පින අනුමෝදන් වෙන්න බෑ. එහෙම නැත්නම් මේ විදිහට පස්පව් දස කුසල් කරපු කෙනෙක් යම්කිසි ස්ත්‍රියක්
වේවා පුරුෂයෙක් වේවා අපේ අම්මා වේවා තාත්තා වේවා සහෝදර ඥාති මිත්‍රාදී අසල්වාසියෙක් වේවා ජාති කුලමල ආගම් ભેදකින් තොරව යම් කිසි මේ ක්‍රියාවෙන් යුක්තව බේපරලගෝ එහෙම නැත්නම් එයා මරණින් මත්තේ උපදින තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ උපදිනාට පස්සේ එයා කන්නේ ඒ ලෝකේ තියෙන දේවල් මොනවද? එකිනෙකා මරාගෙන කන්නේ අපි අනුමෝදන් කරන පින අනුමෝදන් වෙන්න බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි තමන්ගේ මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන් උදෙසා ශ්‍රමණ බ්‍රාහ්මණයන් වඩම්මලා දානමාන ආදී පූජා කළා පින් අනුමෝදන් කරනවා තමන්ගේ මේ පරිලෝකීය අම්මට තාත්තට සහෝදර ඥාති මිත්‍රාදීන්ට. එතකොට අම්මා තාත්තා මනුස්ස ලෝකේ ඉන්නකොට ජීවත් වෙන සතුන් මැරීමෙන් වැළකීලා නම් සොරකමින් වැළකීලා නම් වර්ධකාම සේවනෙන් වැළකීලා නම් බොරුවෙන් කේලමින් හිස් වචනින් පරුස වචනින් වැළකීලා නම් ලෝභයෙන් තොරව ලැබිච්ච දෙයින් සිතට උනා නම් ද්වේෂයෙන් තොරව මෛත්‍රී සාගත සිතින් ජීවත් වුණා නම් ඒ කියන්නේ සියලු සත්ත්වෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සෝසේ ජීවත් විත්වා සාන්ත නිවනටපත් විත්වා කියලා මෛත්‍රී සාගත සිතින් නම් ජීවත් වුනේ. ඒ වගේම ඒ තමන්ගේ මේ පරිලෝකීය පින් අනුමෝදන් කරන අම්මා තාත්තා සහෝදර ඥාති මිත්‍රාදී දුවා දරුවෝ සම්මා දිට්ඨියෙන් ජීවත් වුනේ. ඒ කියන්නේ දානේ විපාක තියෙනවා කියලා පිළි අරගෙන තුවාය විදිහට නම් පුද පූජාවල විපාක තියෙනවා කියලා ඒ විශ්වාසයෙන් කටයුතු කරපුවාය නම් අපෝපස්ථාන විපාක තියෙනවා කියලා කටයුතු කරපුවාය නම් හොඳ නරක කර්මවල වෙන්නේ නැසින් තියෙනවා කියලා විශ්වාසයෙන් පිළි අරගෙන කටයුතු කරපුවාය නම් මෙලොව තියෙන පරිලොව තියෙනවා කියලා විශ්වාසයෙන් කටයුතු කරපුවාය නම් මව් කියා පියා කියා විශේෂයෙන් අපෝපස්ථාන කළේතු දෙන්නේ කෙන්නා මේ ලෝකේ කියලා විශ්වාසයෙන් කටයුතු කරපුවාය නම් ඕපපාතික උපදින සත්තු ඉන්නවා කියලා විශ්වාසයෙන් කටයුතු කරපුවාය නම් ලෝකේ යහපත් මාර්ගයේ ගමන් කරලා මෙලොව පරලොව තමන්ගේම නුවණින් අවබෝධ කරගෙන කරුණ පවසන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා කියලා විශ්වාසයෙන් පිළි අරගෙන ඒ විදිහට සිත දසවස්සක සම්මාදිට්ඨිය මේ විදිහට දස කුසල කම්මපතෙන් උත්තමන කටයුතු කළේ බුදුරජාණන් වහන්සේ වදාලා එයා මරණින් මත්තේ මනුස්ස ලෝකෙ උපදිනවා. අපි අර පින් අනුමෝදන් කරන කෙනා. දැන් මේ ජීවත් වෙලා මරුණට පස්සේ පින් අනුමෝදන් වෙන බැරි පින් තමයි විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එබඳු කෙනා එතකොට මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ එයා කාලා බේලා ඉන්නේ මේ මනුස්ස ලෝකේ තියෙන දේවල්. නේද? අපේ අනුමෝදන් වෙන පින් අනුමෝදන් වෙන්න බෑ. මාළු අර බුද අර අනුබේ රැස් කරගත්ත පිනට අනුව ජීවත් වෙනවා. එතකොට එතනත් අපි අනුමෝදන් කරන පින අනුමෝදන් වෙන්න බෑ. මේ පරිලෝකේ නා එතන ඉපදලා ඉන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහටම කෙනෙක් ජීවත් වෙනවා දස කුසල් සතුන්ගෙන් අරිමින් වැළකීලා. සොරකමින් වර්ධිකාම සීලෙන් වැළකීලා. බොරු කියලා මිස්වචන පරුසවචනින් වැළකීලා. ඒ වගේම අනුසතු දෙයට ආසා නොකර ලැබිච්ච දේන් සතුටු වෙලා ද්වේෂයෙන්තරව මෛත්‍රියෙන් දසවස්තුක සම්මාදිට්ඨියෙන් දස කුසල කර්මයන් කරගෙන ජීවත් වෙනවා. මේ ජීවත් වීම තුළ කුසල රැස් කරගෙන පින් රැස් කරගෙන මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. දෙවියන් අතර ඉපදුනාට පස්සේ යාට තියෙන ඒ දිව්‍ය සුභෝචන නේ එතකොට දෙවිවරු යම් කෑම අනුභව කරනවා නම් එයා යම් ඇඳුමක් හඳිනවා නම් යම් තැනක වාසය කරනවා නම් එයා කාලා බීලා ඇඳලා ඉන්නේ ඒවා අපි අනුමෝදන් වෙන පින ගන්න ඉන්නේ එතන පින් අනුමෝදන් වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණය මෙන්න මේ තැන මේ පරිලෝකීය අපි පින් අනුමෝදන් කරන කෙනා ඉපදුනොත් එයාලට පින් අනුමෝදන් වෙන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් වේවා
සත්තු මරනවා. හොරකම් කරනවා. බරිදිකාම සේවනයේ යෙදෙනවා. ඒ වගේ බොරු කියලා මිස් වචන පරස වචන කියනවා. කිව්වට පස්සේ අනුසත දෙයට ආසා කරනවා. දේශී මිච්ඡා දිට්ඨි. දස අකුසල කාමපත කරනවා. කළාට පස්සේ මරණින් මත්තේ එයා උපදිනවා පෙරේත ලෝකේ. කොහෙද උපදින්නේ? පෙරේත ලෝකේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න එතන ලැබෙනවා කියනවා. අපි මේ පින් අනුමෝදන් කරන අපේ මේ පරිලෝකීය ඥාතියා උදෙසා ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා ගෙතමන් ගෙදරට වඩම්මලා චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකරාදී ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා පූජා කරලා රැස් කරගන්න පිනෙන් මේ පින මේ පරිලෝකීය අපේ තාත්තට අනුමෝදන් වෙත්වා. අම්මට අනුමෝදන් වෙත්වා. ලොකු අයියට, සහෝදරයාට, දුවට, පුතාට, ඥාතියට අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කරනවා නම් එයා ජීවත්තුනේ මේ විදිහට පස්පාදාස කුසල් කරලා නම් එයා ඉපදිලා ඉන්නේ පෙරේත ලෝකේ නම් අන්න එතට අනුමෝදන් වෙනවා කිව්වා. එහෙනම් අපි අනුමෝදන් කරන අනුමෝදන් වෙන්න පුළුවන් මේ පරලෝකයේ කෙනා කොතන ඉන්න කෙනාටද? පෙරේත ලෝකේ ඉපදිලා ඉන්නවනම් පවණයි. ඊට පස්සේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා අනුව ශ්‍රමණ බවත් ගෞතමයානි ඉතින් මේ පරලෝක ප්‍රාප්ත ඒ මෙරිලා පරලෝක ගිහු ඥාතියා හෝ ලේනෑ ඥාතියා ඒ තැනට පින් අනුමෝදන් වෙන්න පැමිණේ නැත්තම් ආවේ නැත්තම් ඒ දාණය පිළිගන්න ඒ දාණය අනුභව කරන ඒ දාණයෙන් රැස්වෙච්ච පින අනුමෝදන් වෙන කෙනෙක් ඉන්නවද? කවුද අනුමෝදන් කරන්න කියලා ඇහුවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ තේරුණාද? අහන්නේ මොකද්ද? එතකොට පෙරේත ලෝකේ ඉපදුනොත් මනුස්ස ලෝකේ පෙරේත ලෝකේ යන්නේ කෙනෙක් පස්පව් දස කුසල් කරලා. එතකොට පෙරේත ලෝකේ ආයි ඉපදුනාට පස්සේ ඒ පෙරේත ලෝකේ ඉපදිච්ච පස්පව් දස කුසල් කරපු කෙනාට විතරයි අපි මේ දෙන පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ ඉදින් ඒ පරලෝක ප්‍රාප්ත ඥාතියා හෝ ලේඥායා හෝ ඒ තනට පින් අනුමෝදන් වෙන්න පැමිණෙන්නේ නැත්තම් ඇයි හැමෝම මේ පරලෝකෙ ගිහිල්ලා පෙරේත වෙනවද? නෑනේ. නිරේ යනවා. පුරිසන් ලෝකෙ යනවා. දැන් මෙතන විස්තරිත එක්කනේ මනුස්ස ලෝකෙ යනවා. දේව ලෝකෙ යනවා. ඒ නිසා යන්නේ. අහන්නේ මොකද්ද? ඒ අපි පින් අනුමෝදන් කරන කොට ඒ පින් අනුමෝදන් වෙන්න පරලෝකෙ ඉන්න කෙනා අවලීනය අනුමෝදන් කරන කෙනා ආව නැත්තම් ඒ දානේ කවුද පිළිගන්නේ අනුභව කරන්නේ අනුමෝදන් වෙන්නේ කියලා තේරුණාද? තේරුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණේ පරලෝකීය අන්‍ය වූ ඥාති ඕන තරම් ඉන්නවා කියනවා. ඒ ඥාතීන් ඉතින් ඇවිල්ලා ඒ දානේ පින් අනුමෝදන් වෙනවා කියනවා. ඊට පස්සේ බ්‍රාහ්මණයා දෙනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඉදින් ඒ පරලෝක ප්‍රාත ඥාතියා හෝ ලීනයා හෝ වෙන කවුරුවත් මේ පරලෝකීය කෙනා හෝ සසරේ වෙනත් ඥාතින් නැත්තම් ඒ අනුමෝදන් කරන පින පිළිගන්න කවුරුත් වෙනවද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණේ මේ දීර්ඝ සසරේ ඉපදෙමින් මැරෙමින් ගෙවාගෙන ආපු දීර්ඝ සසරේ ඥාතින්ගෙන් හේව ලේනයන්ගෙන් හිස් වෙන්නේ කියනවා. ඒ කියන්නේ සසරේ දේශනා කොහොමද තියෙන්නේ? සසරේ අපි එනකොට අම්මා නොච්ච කෙනෙක් හොයාගන්න බෑ. නොච්ච කෙනෙක්, තාත්තා නොච්ච කෙනෙක්, සහෝදර දුවදරු ඥාති මිත්‍රාදී නොච්ච කෙනෙක් නෑ. ඒ නිසා ඒ කවුරු හරි උපතේ ඉපදිලා ඉන්නනම් පෙරේත ලෝකේ ඒ අය පින් අනුමෝදන් වෙනවා කිව්වා. ඊට පස්සේ නොසිද්ධ වෙන්නේ නෑ. අනිවාර්යෙන් පින් අනුමෝදන් වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින් බ්‍රාහ්මණේ එහෙම නැත්තම් දන් දෙන තැනත්තාට ඒකේ පින තියෙනවා. ඒ දෙන කෙනාට පින රැස් වෙනවා. ඊට පස්සේ යනවා බවත් ගෞතමයන් වහන්සේ මේ දන් දුන්නට පස්සේ ඒ දානේ විපාක නොසුදුසු තැන විපාක දෙනවද?
කියලා කෙනෙක් දානෙ දෙනවා. දුන්නට පස්සේ ඒ දානෙ දෙන කෙනා නොසුදුසු තැනක ගිහිල්ලා උපදිනවා. තමන්ගේ ක්‍රියා මුල් කරගෙන. හැබැයි යාට දානෙ විපාක තියෙනවා. එහෙම පැනවීම, එහෙම ප්‍රකාශයක්, එහෙම දෙයක් තියෙනවද ලෝකෙ කියලා ඇහුවා. මේක තේරෙනවා. ඔව් තියෙනවා කියනවා. බ්‍රාහ්මණය මම මුතෙන් හිදී. ඒ කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ දානෙ දුන්නොත් ඒක විපාකයක් විදියට කොහෙද ලැබෙන්නේ? සුගතිය විතරයි කියලා නේද? දැන් අහන්නේ සුගතිය නැතුව දුගතිය ඉපදුනොත් දෙන දාන විපාක තියෙනවද කියලා මේ අහන්න. ඔව් තියෙනවා කියනවා. ඒ කොහෙද කියලා අහන්නේ. ඊට පස්සේ ඔන්න කෙනෙක් දානේ විපාක ලැබෙන පරිසරය විශ්සන කරනවා. මේ ලෝකෙ කෙනෙක් සත්තු බරනවා, හොරකම් කරනවා, වර්ධිකාර සේවන යෙදෙනවා, බොරු කියලා මිස් වචන පරස වචන කියනවා, බොරු කියලා මිස් වචන පරස වචන කියනවා, අන්සතු දෙයට ආශා කරනවා, දේශයෙන් පරිගැනීමෙන් එකට කිවීම බද්ධ වෛරයෙන් කටයුතු කරනවා, මිච්ඡා දිට්ඨියෙන් වාසය කරනවා, දස අකුසල කර්ම කරනවා. ඒ කියන්නේ පස්පව් දස අකුසල් කරන කෙනෙක් ඉන්නවා. යම්කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් ඉන්නවා. නමුත් මෙයා මොකද කරන්නේ? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර මල් සූඳ විලුම් ආදී පූජා කරනවා. හැබැයි මෙයාගේ ජීවිතේ සිල්වද දුස්සීලද? දුස්සීලයි. කොතෙක්ද? කායික ක්‍රියාව සම්පූර්ණ දුස්සීලයි. කයින් කරන දේවල්. ඊට පස්සේ වචනෙන් කතා කරන දේවල් සම්පූර්ණ දුස්සීලයි. පාපී. මානසික ක්‍රියාව සම්පූර්ණ පවිත්‍රයි දුස්සීලයි. එතකොට සිත, කය, වචනේ සම්පූර්ණව ත්‍රිවිධ දුස්චරිතයෙන් යුක්තයි. හැබැයි එයා ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙන්නගල වඩම්මල චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් සූළු පිළිකරාදී පූජා කරනවා. එතකොට එයා සිල්වත් කෙනෙක් විදිහට දන් දෙන්නේ දුස්සීල කෙනෙක් විදිහට. එහෙනම් මතක තියාගන්න සැප කැමති සියලු දෙනා දන් දීලා සිල් රකින්න ඕන සුගතිය උපදින්න. එතකොට සුගතිය ඉපදුනාට පස්සේ දානේ විපාක තියෙන්නේ සැපවත් විදිහට. නැත්තම් ඔන්න බලන්න දුස්සීල විඳලා දෙන දානේ විපාකේ කොතනද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට කෙනෙක් සත්තු මරයිද, හොරකම් කරයිද, වැරදි කාම සේවන යෙදෙයිද, බොරු කියලා මිස් වචන පාරුස වචන කියයිද, අන්සතු දෙයට ආස කරයිද, දේශයෙන් යුක්ත මිත්‍යා දෘෂ්ටික වෙයිද, ඒ හේතු ඔහු කය බිදී. ඒ කියන්නේ සිත, කය, වචනය කියන තිදොරින්ම ත්‍රිවිධ දුස්තරපේ කිරීම හේතුවෙන් මරණින් මත්තේ ඔහු උපදිනවා හස්ති යෝනි. ඒ කියන්නේ උපදින යෝනි කුලේ අතර උපදිනවා. කවුද? අර විදිහට පස්පව දස අකුසල් කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් තමන් ගෙදරට වඩම්මලා ඒ අයට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර වලින් දානි දුන්නු කෙනා. හැබැයි ත්‍රිවිධ දුස්තරයෙන් යුක්තයි. හැබැයි ඒනට එයා දන් දුන්නා. දුන්නේ සිල්වත් කෙනෙක් විදිහට, දුස්සීල කෙනෙක් විදිහට. දුස්සීල දන් දෙන කෙනෙක්ගේ ජීවිතේ ඉරණම මේ. ඊට පස්සේ මේ විදිහට ත්‍රිවිධ දුස්තරේ කරපු කෙනා නමුත් දන් දුන්නනේ. දන් දීමේ නිසා ත්‍රිවිධ දුස්තරේ යෙදලා දන් දීම නිසා එයා මරින් මත් උපදිනවා කොහෙද? ඇතුන් අතර උපදිනවා. ඇත් කුලේ උපදිනවා. ඉපදුනාට පස්සේ අන්නේ එතන එයාට උමනා කරන ඇතාට ආහාර පාන වස්ත්‍ර පාවාන් සුන්ද විලුන් මල් ආවාස සෙනසුන් උපකරණ මෙයා දුස්සීල විඳවල දුන්නන්නේ. දීම නිසා ඒ ඇතා වෙලා යාට ලැබෙනවා කියන්නේ. එතකොට දානි විපාක තිරිසන් ලෝකේ තියෙනවා. ආස්ථානේ ලැබෙනවා. ඇත්ත වෙලා එහෙනම් දැන් ඔය පුද සත්කාර සම්මාන සැලකිලි ලැබෙන අය ඇත්තු අතර කලින් ජීවිතේ කවුද? පස්පව් දස අකුසල් කරපු හැබැයි ශ්‍රමණ බ්‍රාහ්මණයන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර පූජා කරපු අය.
ඊට පස්සේ එහෙම නැත්නම් මේ විදිහට පස්පල් දස අකුසල් ත්‍රිවිධ දුස්තරති කරන අය යංගති ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා එයා මේ විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර පූජා කරලා මරණින් මත්තේ එයා උපදිනවා කොහෙද ආශ්‍රයෝනි ඇතුම් අතර උපදිනවා සමහරට උපදින්නේ කොහෙද උපදිනවා ඉපදුනාට පස්සේ එතන කියනවා අර දුන්න දාන විපාක තියෙන සමහර රජුරුවන්ගේ ආශ්‍රය එතකොට අනිත් ආශ්‍රයන්ට වගේම දෙයට සලකන්නේ කෑම බීම බෙහෙත් ඇඳුම් පැළඳුම් රැකවරණ එතකොට ආභරණ සැරසිලි සියල්ලම රජුරුවන්ගේ ආශ්‍රයයට තියෙනවනේ නැති ආශ්‍රයයට තියෙනව නේද ඒ ලැබෙන්නේ කලින් ජීවිතේ එයා පස්ව දස කුසල් කරලා ඒ වුණාට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සිව්පසයෙන් උපස්ථාන කරපු එහෙනම් වර්තමානයේ ලෝකේ මෙරට වේවා පිටරට වේවා යම් ආස්තික මිනිසුන්ගේ වන්දනාමාවන්ට ගරු සත්කාර සම්මාන සැලකිලි ලබනවා නම් ඒ සියලු දෙනා කලින් ජීවිතේ පස්ව දස කුසල් කරලා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර පූජා කරපු අය කලින් සුගතියේ ඉඳපු මේ ළඟ ජීවිතේ සුගතිය අහිමි කරගත්ත ඊළඟ ජීවිතේ දුගතියේ ගියපු මිනිස්සයන් එහෙම නැත්නම් මේ විදිහට පස්පව දස කුසල් කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර ආදී පූජා කරපු කෙනා මරණින් මත්තේ හස්තියෝනි උපදින්නෙත් නැහැ අස්සයෝනි උපදින්නෙත් නැහැ එයා උපදිනවා ගව යෝනිවල ඒ කියන්නේ ගවයන් අතර ඉපදුනාට පස්සේ එයාට අර දුන්න දේවල් ලැබෙන්නේ එතන දෙවියන්ට වගේ සලකන්න එහෙම ඉන්නව නේද ඔව් එතන අර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උදව් පූජා කරලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර ආදී පූජා කරලා යම් රැස් කරගත්ත පුණක් ඇද්ද විපාකී තියෙන මෙතන එයා ගවයෙක් විදියට වැස්සෙන් දෙවින්නේ හොඳ තැනක ඉන්නේ හොඳට බෙහෙත් කරනවා හොඳට කෑම බීම හොඳට සත්කාර සම්මාන දෙනවා සරසනවා දරුවෙකුට වගේ සලකනවා ඒකට හේතුව මොකද්ද තමන් කලින් ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉඳනකොට ස්ත්‍රියෙක් වෙලා හරි පුරුෂයෙක් වෙලා හරි ඉන්නකොට පස්පව දස කුසල් කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානේ පූජා කිරීමේ ආනිසංසයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නැත්නම් යම් කිසි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි මනුස්ස ලෝකේ ජීවත් වෙනවා පස්පව දස කුසල් කරමින් ඒ කියන්නේ සත්තු මරමින් හොරකම් කරමින් වර්ධ කාමසේවන යෙදෙමින් බොරු කියමින් කේලම් කියමින් හිස් වචන පරස වචන කියමින් ආනසතු දේට ආසා කිරීමෙන් දේශින් මිච්ඡා දිට්ඨිය හැබැයි එයා ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙදරට වඩන් මුල සිල් තුන් හොයාගෙන ගිහිල්ලා මෙයා චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර පූජා කරනවා පින් රැස් කරනවා මරණින් මත්තේ එයා ඇතුන් අතර ඉපදුන්නේ නැත්නම් අස්වැන්න අතර ඉපදුන්නේ නැත්නම් ගවයන් අතර ඉපදුන්නේ නැත්නම් එයා උපදිනවා සුනක යෝනි බල්ලෙක් වෙලා කොහොමද උපදින්නේ බල්ලෙක් වෙලා කලින් ජීවිතේ මිනිස්සෙක් වෙලා පින් කරලා ඉපදුන මිනිස්සෙක් කියලා පව් කරලාද මිනිස්සෙක් වෙලා ඉපදුනේ කලින් දන් දීලා සිල් රැකලා භාවනා කරලා පින් රැස් කරගෙන එතකොට මනුස්ස ජීවිතේ පරණ පිනකින් මිනිස්සෙක් විදිහට ජීවත් වෙලා ජීවත් වෙච්ච මිනිස්සෙක් ජීවිතය තුල එයා පස්පව දස කුසල් කරලා බල්ලෙක් වගේ බලු කර්ම කරගෙන බල්ලෙක් වගේ ජීවත් වෙලා තිරිසන් ලෝකේ උපදින තිරිසන් කර්ම කරගෙන ඊළඟ ජීවිතේ බල්ලන් අතර උපදිනවා. එතකොට කලින් ජීවිතේ කෙනෙක් තිරිසන් ලෝකේ ජීවත් වෙන උපදිනවා නම් ඒකට හැදෙන කර්මය හැදෙන්නේ ඊළඟ ජීවිතේද මේ ගත කරන ජීවිතේද? ගත කරන ජීවිතේ. එහෙනම් ගත කරන ජීවිතය යමෙක් පස්පව දස කුසල් කරමින් ජීවත් වෙනවා නම් එයා තිරිසනෙක් වගේ ජීවත් වෙන
මිනිස්සෙක්. ඒකයි ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකයේ අස්සින් වෙලා උපදින්නේ. යම් කිසි කෙනෙක් මේ මනුස්ස ලෝකේ පස්කව දස කුසල් කරාට පස්සේ මනුස්ස ලෝක ඊළඟ තිරිසන් ලෝකේ අස්වැන් අතර ඉපදෙනවා නම් තිරිසනුන් අතර ඉපදිනවා නම් ඒ ලබාගත් මනුස්ස ජීවිතය තුළ එයා ඉපදලා දෙන්නේ තිරිසනෙක් වගේ. ඒ තිරිසන ඒ පස්කව දස කුසල් කරලා මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච කෙනා එයාට දැනුම් දොට තියෙන්න පුළුවන්. දැනුගත්කම් උපාධි ආචාර්ය මාචාර්ය LLB MBBS සමාජයේ දැනුගත්කම් භාෂා හැකියාවන් ඒ වගේම උසස් කුලේ බොහෝ සමාජ ප්‍රතිවර සම්පත් තියෙන්න පුළුවන්. ඥාන වාහන වල මුදල් සබ සම්පත් හරකබාන හොඳට තියෙන්න පුළුවන්. හැබැයි ඒ සියලු දේ බලයක් විදිහට අරගෙන අනිසි විදිහට පාවිච්චි කරලා එයා පස්පව දස කුසල් කරමින් ජීවත් වෙලා දන් දුන්නට පස්සේ දන් දෙමින් මරණින් මත්තේ එයා මරණින් මත්තේ උගත් කෙනා සමාජයේ සාධ සම්මතය සියලු දෙනා පිළිගත්ත උගත් කෙනා මරණින් මත්තේ ගිහිල්ලා උපදිනවා හරකුන් අතර. ඒ කියන්නේ තිරිසන් ලෝකෙ උපදිනවා. එහෙනම් ඒ දැන උගත්කම් වලින් පිරිපුන් සමාජයේ බොහෝ වැදගත් පිළිගැනීම් සත්කාර සම්මාන ප්‍රභෝගව තිබිච්ච කෙනා. එතකොට සියල්ල අතරේ ජීවත් වෙලා තියෙන්නේ මනුස්සෙක් විදිහටද තිරිසනෙක් විදිහටද? තිරිසනෙක් විදිහට ජීවත් වෙච්ච නිසායි ඊළඟ ජීවිතේ තිරිසනෙක් වෙන්නේ. මනුස්සත්වයට නින්දාවක්. පින් කරලා අප කෙනා මනුස්සෙක් වෙලා තිරිසන් කර්ම කරගෙන මරණින් මත තිරිසන් ලෝකයේ අත්විලා උපදිනවා. දානි දුන්න නිසා එතන ලැබෙනවා. මනුස්ස ලෝකේ ජීවත් වෙලා පින් කරගෙන මනුස්ස ලෝකේ සුගතිය ඇවිල්ලා තිරිසනෙක් විදිහට ජීවත් වෙලා තිරිසන් කර්මයෙන් තිරිසනෙක් වෙනවා ගවයන් වෙලා. එතන ලැබෙනවා දුන්න දානි. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට පින් කරලා සුගතියෙන් පළවෙනි පියවරට ඇවිල්ලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාලාට යට වෙලා පස්පහ දස කුසල් කරලා ඒ අතරේ නිලයේ බලයේ තල ඔක්කොම පාදක කරගෙන බලය පාවිච්චි කරලා එයා පස්පව දස කුසල් කරලා ඒ අතරේ දන් දීලා මරණින් මත්තේ තිරිසන් ලෝකේ බල්ලෙක් වෙලා උපදිනවා. සුමුකෙක් වෙලා උපදිනවා. බල්ලෙක් විදිහට මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතයක් විදිහට ගත කරලා බලු කර්මයක් කරලා බලු කර්ම උපත්වාගෙන බහුපච්චය ජාති බලු යොනිපදිලා බල්ලෙක් බවට පත් වෙනවා. හැබැයි දන් දුන්නා බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ එතන එයාට ලැබෙනවා කියනවා. සමහර විට මේ බල්ලා උපදින පවුලේ ළමයි නෑ. දරුවා වෙන්නේ ඒ බල්ලට කන්න බොන්න ඇඳුම් පැළඳුම් බෙහෙත් සියල්ල ලැබෙනවා. හේතුව මොකද්ද? එයා කලින් මනුස්ස ජීවිතේ ඉන්නකොට අර දුස්සීලව ඉඳගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුන්න දාන විපාකයි. චීවර පින්න පාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ඒ ආනිසංසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් මේ විදිහට සතුන් මැරීමෙන් වළකිනවා කියනවා. ඔන්න අස්සානේ හිටියත් ලැබෙන. තේරුණාද? ඊට පස්සේ ස්ථානේ ලැබෙන. හරියට ලැබෙන තමන් කරගත විස්තරය තියෙනවා. යම් කිසි කෙනෙක් මොන ජීවත් වෙන මනුස්ස ලෝකෙ පින් කරලා ඇවිල්ලා සත්පුරුෂයෙක් විදිහට සිත කය වචනෙන් පින් රැස් කරගෙන කුසලයෙන් සත්පුරුෂයෙක් විදිහට සතුන් මැරීමෙන් වළකී වාසය කරනවා. සොරකමින් වළකී වාසය කරනවා. වර්ධකාම සේවනින් වළකී වාසය කරනවා. බොරු කීමෙන් මද්ද්‍රව මත්පැන් පානින් වළකී වාසය කරනවා. ඒ වගේම කේලම් මිස්වචන පරස වචනෙන් වළකී වාසය කරනවා. ලෝභ කරන්නේ ලැබිච්ච දෙයින් සතුට වෙලා දේශෙන්තර මෛත්‍රී සාගත සිතින් වාසය කරන සම්මාදිටින් වාසය කරනවා. යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ විදිහට දස කුසල් කරමින් ජීවත් වෙලා මරණයට පත්තේ ඒ කිනා මනුස්ස ලෝකේ උපදිනවා. කොහෙද උපදින්නේ? මනුස්ස ලෝකේ. පස් පාවින් වැළකීලා දස කුසලයෙන් වැළකීලා. වැළකුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂෙක් විදිහට සබෑම මනුස්සෙක් විදිහට සබෑම මනුස්ස රත්නයක් විදිහට පඬිත උතුමන් වහන්සේ කෙනෙක් විදිහට පඬිත උතුමෙක් විදිහට ජීවත් වීම නිසා ඒ කියන්නේ සත්පුරුෂෙක් වෙන්නේ නම් පඬිතෙක් වෙන්නේ
ඊට යහපත් කෙනෙක් වෙන්නේ නම් සතුන් මැරීමේ වැළකීම තුල, සොරකමින් වැළකීම තුල, වර්ධකාම සේවනයේ වැළකීම තුල, බොරු කියලා මිස්වචන පරස වචන වැළකීම තුල, අන්සතු දේට ආසන්න කර ලැබිච්ච දේන් සතුට වීම තුල, ද්වේෂයෙන් තොරව මෛත්‍රී සාගත සිතින් ජීවත් වීම තුල, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සම්මා දිට්ඨියෙන් ජීවත් වීම තුල, ඒක තමයි සැබෑම මනුස්ස ජීවිතය ලැබිච්ච කෙනෙකුට සැබෑම මිනිස්සෙක් බවට පරිවර්තනය වෙන සැබෑම මනුස්ස ලක්ෂණ, සැබෑම මනුස්ස ගුණධර්ම, සැබෑම මනුස්ස යා තුල තිබිය යුතු ගුණාංග බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට යම් කිසි ස්ත්‍රියක් පුරුෂයෙක් අපි මේ පාරලෝකයේ කෙනා ජීවත් තුනේ මේ කුසල කර්ම කරගෙන නම් දස කුසලයෙන් නම් අන්න එයා මරණින් ඒ අතරේ එයා දස කුසලකමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන් තමන්ගේ නිවසට වඩම්මලා චීවර පින්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර පූජා කරලා පින් රැස් කරගන්නවා. පින් රැස් කරගන්න අතරේ මේ විදිහට ජීවත් වෙලා මරණයටපත් වෙනවා. මරුණට පස්සේ දස කුසල් කරලා මේ විදිහට දන් දීලා ඒකේ විපාකයක් විදිහට මනුස්ස ලෝකෙ උපදිනවා. ඉපදුනාට පස්සේ එතන ලැබෙනවා කෙනාර දුන්නදී ජීව ඒ කියන්නේ කෑම බීම ඉදුම් හිටුම් සියල්ල මල් සුවඳ වලින් යාන වාහන භෝග සප සම්පත් ප්‍රේමනාත විකීකරු බිරිඳක් ක්‍රීකාර දරුවන් කීකරු දැසිසස්සන් හම්බ වෙනවා කියන හේතුව මොකද? කලින් මනුස්ස ජීවිතේ දස කුසල් කරපු ඒ අතරේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් තමන්ගේ නිවසට වඩම්මලා උන්වහන්සේලාගේ පැවිදි ජීවිතයට උමනා කරන ඒ කියන්නේ සත්පුරුෂෙක් විදිහට නොනැතික් විදිහට ඥානවන්ත කෙනෙක් විදිහට සම්මාදිට්ඨිය යුක්ත කෙනෙක් විදිහට දස කුසල් කරලා දන් දීලා පරලෝ ජීවිතේ රැකවරණ පීඨ පිළිසරණ ආරක්ෂාව සලසාගත් කෙනෙක් විදිහට මනුස්ස ලෝකේ උපදවාගත් යහපත් කර්මයෙන් ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙ ඉපදලා ඒ ඉපදිච්ච තැන අර කරපු කුසලී ආනිසංස සියල්ල ලැබෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ යමක්ද මනුස්ස ජීවිතේ ලබාගත් ජීවිතේ කලින් දුන්නේ සිල්වත් වෙලා සත්පුරුෂයෙක් කියලා ත්‍රිවිධ සුචරිතේ වලටවත් වෙලා ඒකේ විපාකයක් විදිහට මරණින් මත්තේ මිනිසුන් අතර ඉපදලා අර දුන්නදී ඒ විදිහට ලැබෙනවා කියනවා. එනම් කෙනෙක් මේ ජීවිතේ අපි අතර ජීවත් වෙලා ඉන්නකොට පස්පව දස කුසලින් වලකිලා දානමාන දුන්නා නම් එයා ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙ ලැබිලා ඉපදලා එතන ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ජීවත් වෙනකොට මේ විදිහට දස කුසල් කරනවා. සතුන් මැරීමෙන්, සුරකමින්, වර්ධකාම සේවනයෙන් වළකිනවා. බොරු කියලා මිස්වචන පරස වචනෙන් වළකිනවා. ලැබිච්ච දේ සතුට වෙනවා. දේශයෙන් වළකිලා මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. සම්මාදිට්ඨියෙන් වාසය කරනවා. ඒත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙන්නලා චීවර පින්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර පූජා කරලා පින් රැස් කරගනිමින් ජීවත් වෙනවා. මේ විදිහට සත්පුරුෂයෙක් විදිහට සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂ බව උපද්දන සත්පුරුෂ ධර්ම පුරුදු කරලා ඒ තමයි දස කුසල් පුරුදු කරලා සත්පුරුෂයන් විසින් වර්ණනා කරලා දානේ පූජා කරලා ඒකේ විපාකයක් අපිට ජීවත් වෙලා මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. දෙවියන් අතර ඉපදුනාට පස්සේ එයා කලින් මනුස්ස ලෝකේ දානය තුලින් දීලා යම් පින උපදවා ගත්තද ආන්නේ දිව්‍ය ජීවිතයට දෙවියන්ට එතනදී ලැබෙනවා කියනවා. දිව්‍ය රූප සබ්ද ගන්ධ රස පාසෙන් සතුට වෙන පංචකාමයේ ඉෂ්ඨකාම ලස්සන රූපයක් නීරි කටාඬක් දිව්‍ය විමාන ප්‍රාකාර දිව්‍ය ඊට පස්සේ පිරිවර සැප සම්පත් සියල්ල ලැබෙනවා කියනවා. කලින් ජීවිතේ මනුස්ස ජීවිතේ ගත කරනකොට පස් පවින් දස කුසලෙන් වැළකීලා ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා චීවර පින්ඩපාත ගිලන්පස බෙහෙත් පිරිකර ආදී පූජා කිරීමෙන් වැළකීමෙන් රැස් කරගත්ත පිනින් ඒ පිනත් එක්ක එයා පංචකාමයෙන් බොහෝ සතුට වෙනවා කියන දෙවියන් අතර ඉපදිලා. ඒ ඉපදුනාට පස්සේ එයාට උවමනා කරන සියලු සැප සම්පත් එහිදී ලැබෙනවා කියනවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් බ්‍රාහ්මණය ඒ කර්ම ලෝකේ ওই විදිහටමයි වෙන්නේ. නීතන්ඨානං විච්ඡති වෙන විදිහකට වෙන්නේ නෑ. ඔබට සැකයක් තියෙනවා නම් පින් දානෙ දෙන කෙනාට ඒ කාන්තෙන්ම මතමත්තේ සැපේ පිණිස වෙනවා. ඒ නිසා දානෙ දෙන්න ඕනේ. සත්පුරුෂෙක් වෙන්න ඕනේ. ඒ නිසා මේ විදිහට ධර්මයේ කියා දීලා අවසන් කරාට පස්සේ මේ බ්‍රාහ්මණය එදා තමයි තෙරුවන් සරණ යන්නේ. කියනවා බවත් ගෞතමයානි මම අහපු ප්‍රශ්නෙට බොහොම ලස්සනට පිළිතුරු දුන්නා. මේ ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයට වශීපාත්ත කරගෙන කරපු ප්‍රකාශයක් නෙවෙයි. මේ ලෝකේ තියෙන සැබෑම කර්මඵල විග්‍රහය තුළ තියෙන සත්‍ය මේ ඉස්මතු කළේ. කෙනෙක් අකුසල් කරොත් පස්පව් දස අකුසල් මරණින් මත්තේ සතර අපාය යනවා. කුසල් කරොත් සුගතිය උපදිනවා. දන් දුන්නොත් ලැබෙනවා. නොදුන්නොත් ලැබෙන්නේ නැහැ. මේ කුසල් අකුසල් ගැන විග්‍රහයක් නේද? ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් එයාගේ සම්මා දිට්ඨිය, එයාගේ නුවණ, එයාගේ ප්‍රඥාව. එතකොට මේ විදිහට කියලා අවසන් වුණාට පස්සේ ස්වාමී බවත් ගෞතමයන් බොහොම ලස්සනයි කියන ප්‍රකාශය හරිම පුදුමයි කියන මේ දේශනාව. බවත් ගෞතමයනි යම් දානයකදී දුන් තනත්තාට නම් ඵල රහිත වෙන්නේ ඒකාන්තයෙන්ම සාර්ථක වෙනවම යාට හේතුඵල මේ ඵලයක් තියෙනවමයි, සැපේ සැලසෙනවමයි. ඒ දන් දීම නම් කළ යුතු දෙයක්මයි. සියලු දෙනා අපාදිපාසීපා බොහෝ පායති සියලු සතුන් කෙරෙහි දානේ නම් දෙන්න ඕන. දානේ කියන්නේ සියලු සත්ත්වය සබ්බේ සත්තා ආරක්ෂිතිකා සාත්ව ආහාරය මුල් කරගෙන ඉන්නේ. ඒ නිසා දානේ කෑම බේතුයි. දෙන දානේ මහත්ඵල වෙන්නේ කාට දුන්නොත්ද? සංඝයා උදෙසා දෙන දානේ. ඒ නිසා මලවුන් උදෙසා දානේ දෙන්න ඕනේ කියලා. දානේ කාටත් වමනා දෙයක් නොනැත්තු දන් දෙන්න ඕනේ. ත්‍රිසංගත සත්‍යයගේ පටන්. ඒ නිසා මලගේ ඥාතීන්ට දානේ දෙන්න ඕනේ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කරුණ බ්‍රාහ්මණය ওই විදිහමයි. දානේ දෙන්න ඕනේ. දානේ දීතුමයි. දානේ යහපත් දෙයමයි. නොනැත්තෝ මේ පරිලෝක ඥාතීන් තමගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, සහෝදර ඥාති හිත මිත්‍රාදී වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය සීකරලා පරිලෝක ජීවිතේ මේ අපි රැස් කරගන්න පින අනුමෝදන් අනුමෝදන් වෙත්වා කියලා සැපේ කැමතිව ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙදරට වඩම්මලා දානේ දීතුමයි කියනවා. ඊට පස්සේ බ්‍රාහ්මණ කියන බසවානමී භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතම සාම ලස්සනයි. ඉදාම මිහිරි මේ ප්‍රකාශයේ ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමි පෙරවන් සරණ ගිය උපාසකෙක් හැටියට පිළිගන්නසේක්වා. ඔන්න ශ්‍රාවකයෝ පෙරවන් සරණ ඇටයට ආවට ගියාට බුද්ධං සරණං ගච්ඡාමි කියන එක නෙවෙයි. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කාවෙකට කියන්න නම් මොකක්ද එයාට තේරිලා තියෙන්නේ? අකුසල් ගැන තේරිලා තියෙන්නේ නැහැ. අකුසල් වලට හේතු වෙන්නේ මුල් ගැන තේරිලා තියෙන්නේ නැහැ. අකුසලයේ ආදීනව මෙලොව පරලොව දුකයි කියලා තේරිලා තියෙන්නේ නැහැ. කුසල් ගැන තේරිලා තියෙන්නේ. කුසලයට හේතු මුල් තේරිලා තියෙන්නේ. කුසලයේ පුරුදු කිරීම තුළ මෙලොව පරලොව සපයි කියලා තේරිලා තියෙන්නේ. ඊළඟට සචිත්ත පරියෝදපණං ඊතර නැතුව කුසල් දියුණු කිරීම තුළ මේ හිත රාග දේශ මොහ නැමැති ගින්නින් ප්‍රාණි කියලා පරිපූර්ණ පිරිසිදු සිතක් ඇති කරගන්න පුළුවන් කියලා තේරිලා තියෙන. කර්මඵල තේරිලා තියෙන්නේ. මෙලොව පරලොව පිළිගන්න ඕන. හේතුඵල ධර්මයේ පිළිගන්න ඕන. විසුද්ධිම චතුරාර්ය සත්‍යද අවබෝධය කියලා තේරුම්ගන්නවා. සනසීම නිවනයි කියලා තේරුම්ගන්නවා. ආන්න එතකොට තමයි ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ ගැන මේ සීල කරුණ ගැන අවබෝධයෙන් බුදුරජාණන් අවබෝධ කරගෙන අවබෝධයෙන් බුද්ධිමත් දෙවියන්ට කියා දුන්නා. ඒ කියා දුන්න ධර්මයේ තමයි අපි සරණ යන්නේ. සරණ ගිය ධර්මයේ තමයි අපි වචනින් පුරුදු කරන්නේ, මතක තියාගෙන නෝනින් විමසන්නේ, අවබෝධ කරන්නේ. අවබෝධ කිරීම තුළ තමයි අපි සීල දුක් අවසන් කරන්නේ. ඒ තුළයි අපිට සැනසීම තියෙන්නේ. ඒ ධර්මයේ කියා දුන්න බුදුරජාණන් වහන්සේ මම සරණ යන්නේ කියලායි අපි
බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යයිති. ඒ විදිහට ජීවිතේ සුවපත් කරන ධර්මයේ අපි සරණ යන්නේ කියලා ධම්මං සරණං ගච්ඡාමි කියලායි අපි සරණ යන්නේ. ඒ විදිහට ජීවිතේ තේරලා ඒ ධර්මයේ තමන්ගේ ජීවිතේ මේ ජීවිතේම ස්වාකාත සම්දිත්තික වාලි වාසී ධර්මයේ ජීවිතේ පුරුදු කරලා පරිපූර්ණ පිරිසුදු භාවයට පත්වීම පිණිස පිළිපන් සුපටිපන්න සෝමුක්ත ආර්ය සංඝයා කියන්නේ මේ කරුණු තේරුම් අරගෙන දුකින් නිදහස් වෙච්ච දුකන් නිදහස් වුණු උත්තමයන් වහන්සේලා ඒ උත්තමයන් වහන්සේලා මගේ ජීවිතයට පිළිසරණ රැකවරණ වෙනවාමයි මත්ගේ වැඩිහිටි පිරිසයි මගේ කල්යාණ මිත්‍රයන් වී එබඳු උත්තමයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලයි ඒ උත්තමයන් වහන්සේලාට මගේ নমස්කාරය වේවා කියලයි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ඒ නිසා මේ පින්වත් හැම දිනකට මේ සූත්‍රේ නම ඥානසෝන සූත්‍රය අංගුත්තර නිකායේ 6 වෙනි කොටසේ දසක නිපාතේ දෙවෙනි ඥානසෝන වර්ගයේ. ඒ නිසා මේ පින්වත් හැම දිනකටම දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහුණ ලැබිච්ච මේ සන සම්පත්තිය ලැබිච්ච මේ මොහොතේ මෙලොව පරලොව සත සම්මත කැමති සීල දෙනා වශයෙන් සසරින් දුකින් නිදහස් වීම කැමති පිරිසක් වශයෙන් ඔබ වහවහ කල්යාණ මිතුරන් ළඟට එන්න. ශ්‍රද්ධාවෙන් යුතු සීලයෙන් යුතු දාන ධර්මයෙන් යුතු දන් දීමෙන් යුතු ප්‍රඥාවෙන් යුතු කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා ඒ කල්යාණ වූ ශ්‍රද්ධාව ගැන සිල්වත් වීම දන් දීම දාන ධර්ම දන් දීම ප්‍රඥාව ගැන ඉගෙනගෙන මතක තියාගෙන නෝනින් කල්පනා කරලා ශ්‍රද්ධාව ගැන සිල්වත් වීම ගැන දන් දීම ගැන ප්‍රඥාව ගැන කල්පනා කරලා ඔබ වහවහ ශ්‍රද්ධාව දිනු කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබ වහවහ සීලය රකින්න කෙනෙක් බවට පත් වෙන්න. ඔබ වහවහ දාන ධර්ම දිනු කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබ වහවහ දන් දීම පුරුදු කරන කෙනෙක් බවට පත් වෙන්න. ඔබ වහවහ නොනැතික් විදිහට ජීවත් වෙන්න. එතකොට ඔබ අප සෑම සියලුනාටම අවංකවම ඒ සරණ ලැබෙන කල්යාණ වූ ධර්මයේ පුරුදු කරගන්න බුදුරජාණන් වහන්සේ අවංකව ගිහි පැවිදි ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එතකොට ඔබට අවංකව තෙරුවන් සරණ සීකරන්න ඔබට කියා ලැබෙවි. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම මේ ලෝක පරලෝක සපසලසන සතර ආපාදකින් මුදවන රාග දේශ මොහ දුරු කරන මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වෙන ධර්මයේ කියා දුන්නු අපගේ බුදුරජාණන් වහන්සේ මේ කියා දුන්නු ධර්මයේ තවදුරටත් තමන්ගේ ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට ජීවිතයට බද්ධ වෙච්ච ප්‍රධාන අංගයක් විදියට මේ ගුණ ධර්ම දිනු කරගෙන මෙලොව වාසනාවන්ත කරගෙන පරලෝක ජීවිතය සූපපත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බලාපොරොත්තු ඒ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වීම වන ඒ අමා මහ නිවන කරා පමුණවන්නට ඒ කරා යන්නට මේ ශ්‍රවණ කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔබ අප සෑම සියලු දෙනාටම ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා.